ආයිබෝන් අද විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට මාධ්‍ය කැඳවන්න මූලික හේතු වුණේ වර්තමානයේ රටේ තරුණ ප්‍රජාව එළියට බහැලා නිර්පාක්ෂිකව මේ අවස්ථාවේ කියන එක දෙයක් තියෙනවා. එකම එක දෙයක් මුළු රටේම ඇහෙන්නේ තමයි go to go home කියලා. හැබැයි මේ වෙලාවේ දැන් සතියකට ආසන්න කාලයක් තිස්සේ 9 වෙනිදා ඉඳන් මේ වෙනකන් ගෝල්ෆේස් පිට්ටනියේදී සහ ජනාධිපති ලේකම් කාර්යාලය ඉස්සරහා ජනතාව එක්රැස් වෙලා එකම දේ මන්ත්‍රයක් වගේ කියාගෙන යනවා. හැබැයි තාම වෙනකන් අපි දන්නේ නැහැ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කොහෙද ඉන්නේ කියලා. ඔහු සැඟවිලා ඉන්නේ. ඔහු නිවසේ ඉන්නවද කියලා දන්නෙත් නැහැ. එහෙම නැත්නම් ගොඩක් වෙලාවට ඔහු ඇත්තේ ආමි කලවුරක කියලා තමයි ආරංචි තියෙන්නේ. හොටෙල් එකක ඉන්නවත් දන්නේ නැහැ. ඉතින් මේ වෙලාවේ ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපතිතුමාගේ ආරක්ෂාව යටතේ යම්කිසි හමුදා කඳුරුක පවුල පිටින් ඉන්නවත් දන්නෙත් නැහැ. ඉතින් ඒ කෙසේ වෙතත් දැන් මේ වෙලාවේ රාජපක්ෂවරුන්ට ගෙදර ගියොත් මේ තෝනසි ගෙදර ගියොත් අමුනසි මගේ ගියොත් තෝනසි කියලා කියන තත්ත්වෙට තමයි පත් වෙන්න වෙලා තියෙන්නේ. හැබැයි කවුරු මාරි හිතනවා නම් මේ අරගල මැද්දේ රාජපක්ෂවරුන් යයි කියලා අයින් වෙලා එහෙම නැත්නම් අස් වෙලා යයි කියලා එහෙම යන්නේ නැහැ. අරගලේ ඉතාමත් විශිෂ්ටයි. අරගලේ දිගටම කරගෙන යන්න ඕනේ. මොවුන් ඉතාමත් අසරණ බවට පත් කරන්න ඕනේ. හැබැයි මොවුන් යන්නේ නැහැ. මොකද මේ වෙලාවේ රාජපක්ෂවරුන්ට තියෙන්නේ තීරණ දෙකයි ගන්න. ඉන්නවද යනවද කියන එක. හැබැයි මේ වෙලාවේ උන්ට වඩාත්ම වාසිසහගත මේ ජනතාව කියන මේ දේවල් අහගෙන ලැජ්ජ වෙවි, මේ තරම් කුජීත වෙවි හරි ඉන්න එක තමයි උන්ට වාසිසහගත. මොකද ඔවුන් හදිස්සියකවත් ගියොත් ඔබ දන්නවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ ඔක්කොම අවසාන වෙලා ඇමරිකාවේ පදිංචියට යන්න ඕනේ. ඇමරිකාවේ පදිංචියට ගිහිල්ලා ඔහුට මීටත් වඩා ප්‍රශ්න වලට ඒ රටේ අපේ ලංකාව වගේ නෙවෙයි නීතිය. ඒතකොට මීටත් වඩා ප්‍රශ්න වලට ජාත්‍යන්තරය ඉස්සරහට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා තමයි මෙච්චර මේ ජනතාව මේ තරම් ලැජ්ජ කරද්දිත්, ගෙදර ඵලයන් කියලා කියද්දිත් මොවුන් යන්නේ නැත්තේ. මේ ඊයේ පෙරේද දවසක මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමා මේ ප්‍රජාවට කියනවා ඇවිල්ලා කතා කරන්න කියලා. ඉතින් මන් දන්නේ ඔහුගේ වයසත් එක්ක ඔහුට කන් ඇහෙන්නේ නැද්ද, ඇස් පේන්නේ නැද්ද කියලා ආයි කතා කරන්න දෙයක් නැහැ. රටේ ජනතාව ඉල්ලා සිටින්නේ මොවුන්ට අයින් වෙලා යන්න කියලා. කතා කරන්න ගියත් ජනතාව කියන්නේ ওই ටිකම තමයි. ඉතින් ඒ හින්දා මේ වෙලාවේ මොවුන් යන්නේ නැති හේතුව. ඇයි මේ බලය දාලා යන්නේ නැති හේතුව මොකද්ද කියලා කිව්වොත් මේ වෙලාවේ ඔවුන් කට ළඟටම නහය ළඟටම ගිරිලා තියෙන්නේ. ඉතින් දැන් ඔබ දන්නවා මේ දවස්වල ලොකු රාවයක් යනවා මේ ජනතාවගෙන් හොරකම් කරපු මුදල් වලට මොකද උනේ කියලා. ඒ ජනතාවගෙන් හොරකම් කරපු මුදල් ජනතාවට පෝලිං වල මැල්ල වැටෙද්දී ගෑස් පෝලිං, ඩීසල් පෝලිං, මේ ඉන්ධන පෝලිං, කිරිපිටි පෝලිං ඉදිරියේ ජනතාව මැරිලා වැටෙද්දී අපෙන් හොරකම් කරපු මුදල් වලට මොකද උනේ කියලා අහුවොත් ඒ මුදල් ඔක්කොම අද අපේ ලංකාවේ මුදල් ටික තියෙන්නේ උගණ්ඩාවේ. උගණ්ඩාව කියන රටේ. එතරම් මේ වෙනකොට රාජපක්ෂවරුන් මිලියන ලක්ෂයකට වඩා අධික මුදලක් උගණ්ඩාවේ මුදල් ආයෝජනය කරලා තියෙනවා. මේ කතන්දර මම ඔක්කොම කියන්නේ වගකීමක් සහිත පුවත්පත්වල ඉන්වෙස්ටිගේටිව් එහෙම නැත්නම් මේ ඊටමත් මේ සාක්ෂි ඇතුව කරන ලද මේ මාධ්‍යවේදීන් විසින් කරන ලද යම් පරීක්ෂණ සහ ඒ පරීක්ෂණ වලට අදාළ ලියූ ලිපි වලට අදාළව තමයි මේ සියලු කාරණා මම හෙළි කරන්නේ. ඒතර මේ වෙනකොට ඩොලර් මිලියන ලක්ෂයකට ආසන්න මුදලක් උගණ්ඩාවේ රාජපක්ෂවරුන් ආයෝජනය කළා තියෙනවා. මේ මුදල් අපේ මුදල්, ලංකාවේ මුදල්. එතකොට පෙබරවාරි මාසේ 23 වෙනිදා එන්ටබේ කියන ගුවන් තොටුපළට එයාබස් A333 කියන ගුවන් යානයේ හරහා ටොන් 102ක් මුද්‍රණ කඩදාසි ප්‍රවාහනය කළා තියෙනවා උගණ්ඩාවට. මේ පිළිබඳව සන්ඩේ ටයිම්ස් පුවත්පතින් ශ්‍රී ලංකන් එයර්ලයින්ස් වලින් ඇහුවම ශ්‍රී ලංකන් එයර්ලයින්ස් ඒ පිළිබඳව තොරතුරු එළියට දාලා නැහැ. ඔවුන් කියලා තියෙන්නේ ඔවුන් 24 වෙනිදා ට්වීට් එකක් දාලා කියලා තිනවා මේ කඩදාසි මුද්‍රිත කඩදාසි තමයි මේ ගිහින් මේ උගණ්ඩාවේ බෑවේ කියලා. හැබැයි මේ මුද්‍රිත කඩදාසි කියන්නේ මොනවාද? කාගේ කීමකටද මේ දේවල් ගිහින් දැම්මේ? මොකද කවුද මේකට මූලිකත්වය අරන් තියෙන්නේ? මේ කිසි දෙයක් පිළිබඳව ශ්‍රී ලංකන් එයර්ලයින්ස් මේ වෙනකොට කිසිම ප්‍රකාශයක් කළා නැහැ.
සන්ඩේ ටයිම්ස් පුවත්පත මාර්ගයෙන් ඔවුන් විසින් මේ විමසිල්ල කරනකොට උනත් ඔවුන් කියලා නැහැ කිසිම විදිහකින් රහස්‍යගත තොරතුරු මේ එළියට දෙන්න බෑ කියන එක තමයි කියලා තියෙන්නේ. ඒත් අපේ රටේ ඕනෑම කෙනෙක්ට තොරතුරු දැනගැනීමේ පනත යටතේ මේ දේවල් අහලා දැනගන්න පුළුවන්. ඒත් ඒ පිළිබඳව ශ්‍රී ලංකන් එයර්ලයින්ස් දැනුම් දීමක් කළා නැහැ. ඒත් 24 වෙනිදා මෙවැනි කඩදාසි ප්‍රමාණයක් ටොන් 102ක කඩදාසි ප්‍රමාණයක් උගණ්ඩාවට අරගෙන ගියා කියන කතාව විතරක් ඔවුන් කියනවා. ඔබ දන්නවද 2021 මැයි මාසේ වගේ මට මතක හැටියට මහින්ද රාජපක්ෂ මැතිතුමා යනවා තිරුපති වඳින්න. ඒ තිරුපති වඳින්න යන්නේ ඔබ දන්න ජෙට් යානයක. පොඩි ගුවන් යානයක. මේ ගුවන් යානයේ අයිතිකාරයා තමයි වේලුපිල්ලේ කනක්තන් කියන දෙමළ ජාතික පුද්ගලයා. මොහු උගණ්ඩාවේ ඉන්න තානාපති. ඊට කලින් උගණ්ඩාවේ තානාපති වෙන්න කලින් මොහු LTT සමාජිකයෙක්. එතකොට මේ වේලුපිල්ලේ කනක්තන් කියන පුද්ගලයාට තමයි මේ ජෙට් යානාව ඔහුගේ නමට තමයි රෙජිස්ටර් කරලා තියෙන්නේ. ඒ වගේම තමයි ඉතාලියේ සැන් මැරිනෝ කියන ගුවන් තොටුපළේ තමයි මේක නවත්තලා තියෙන්නේ. එතකොට ගොඩාක් කට්ටියගේ කතාවක් තියෙනවා මේ වගේ ජෙට් යානා 4ක් උඩ තියෙනවා. ඒවා නාමිකව මේ පුද්ගලයාට අයිති වුණත් මේක රාජපක්ෂ පුතෙක්ට අයිති ජෙට් යානා මේවා කියලා. ඉතින් ජෙට් නෙවෙයි ජෙට් 100ක් උනත් ගන්න පුළුවන් මෙවැනි මුදල් ප්‍රමාණයක් හොරකම් කරලා තියෙන ප්‍රමාණය අනුව. එතකොට මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඒ ජෙට් යානය ලබා දුන්නේ මේ පුද්ගලයා. ඔබ ගිහින් බැලුවොත් එහෙම දැන් මේ දවස්වල Facebook කරහා යනවා පින්තූර මේ සිලෝන් කැෆේ කියලා කැෆේ එකක් පවා උගණ්ඩාවේ මේ පුද්ගලයාට තියෙනවා. එතකොට මේ ජෙට් යානයේ අංකය තමයි T7JSH කියන අංකය කියන්නේ මේ අංකයට තමයි මේ ජෙට් යානයේ අංකය එක. එතකොට ඔබ නිකන් කල්පනා කරලා බලන්න දැන් මේ නිකම් මුද්‍රිත මේ රටේ මිනිස්සුන්ට ළමයින්ට කඩදාසි නැතුව තියෙනවා මේ විභාග ලියන්න. හැබැයි උගණ්ඩාවට මේ වගේ කඩදාසි යවන්න තරම් රාජපක්ෂවරුන්ට හේතුව මොකද? මේ කඩදාසි විතරද යවලා තියෙන්නේ. අපි නිකන් හිතලා බැලුවොත් මේ එකින් එක කොච්චර ගැලපෙනවද කියනවා නම් මිලියන ලක්ෂයකට ආසන්න මුදලක් මේ වෙලාවේ උගණ්ඩාවේ ආයෝජනය කරලා තියෙනවා නම් මේ මෙට්‍රික් ටොන් 102 කඩදාසි ඩොලර් 100 කඩදාසි කියලා ඩොලර් 100 මුද්‍රිත කඩදාසි කියලා ගණන් ගත්තොත් මිලියන 10කට වැඩි ප්‍රමාණයක් මේ වෙනකොට රටින් එළියට අරගෙන ගිහින් තියෙනවා. ඒතර උගණ්ඩාවේ 1986 ඉඳන් 2021 වෙනකන් විදේශీ සංචිත ප්‍රමාණය තිබිලා තියෙන ඇමරිකානු ඩොලර් මිලියන 1548ක් 49ක් වගේ ප්‍රමාණයක්. හැබැයි ඊටමත් පුදුමාකාර විදිහට 2021 වෙනකොට ඒ ඇමරිකානු ඩොලර් සංචිත ප්‍රමාණය 4418ක් 19කට ඉහළ නැගලා තියෙනවා මේ තරම් කෙටි කාලයක් ඇතුළත. ඒතර මේ සියලු කාරණා එකින් එක අරගෙන බැලුවොත් එහෙම අපේ ලංකාවේ ජනතාවගේ අපේ සාමාන්‍ය ජනතාවගේ රීරිමාන් සුරා බීලා අපේ ලංකාවේ මිනිස්සු බදු මුදල් ගෙවලා මේ රටට හම්බ කරලා දීපු මුදල් ටිකට මොනවද උනේ? පිටරට ඉන්න අහිංසක අම්මලා අහිංසක කොල්ලෝ කෙල්ලෝ මහන්සි වෙලා මේ රටට එවන මුදල් වලට මොනවද උනේ කියන එක දැන් පැහැදිලිව මේ රටේ මිනිස්සුන්ට තේරුම් ගන්න පුළුවන්. රාජපක්ෂවරු හොරු කියන එක අපි අද ඊයේ නෙමෙයි කිව්වේ. කාලෙක තිස්සේ ඉඳන් කියනවා. මුල ඉඳන් ගණන් බැලුවොත් එimhe LTT ත්‍රස්තවාදී තියෙන කාලේ LTT එකෙන් මුදවා ගත්ත රත්තරන් බඩු වලට මොනවද උනේ? ඒ රත්තරන් සියලු දේම මේ වේලුපිල්ලේ කනක්තන් කියන පුද්ගලයා බාරේ තමයි තිබ්බේ. ඒතර ඒ මුදල් වලට මොනවද උනේ? සුනාමි මුදල් වලට සුනාමි පිට රටවල් වලින් අපිට සුනාමිය සඳහා ආපු ඒ ආධාර මුදල් වලට මොකද උනේ? මේ හැම කාරණාවම කියනකොට මේ රටේ විශාල ජනතාවක් කිව්වා අපි මේ කියන්නේ බොරු විශේෂයෙන්ම රාජපක්ෂවරුන්ට මඩ ගහනවා කියලා. අද මුළු රටේම ඉන්න 69 ලක්ෂයේ චන්දිරීප පුද්ගලයන් පවා ඒක එතන විශාල පිරිසක්. අද ඉතුරු වෙලා තියෙන්නේ ඔය සිවුදාගත්ත චීවරධාරීන් කීප දෙනෙකුත් ඔය ආගම්වාදයේ ජාතිවාදයේ තමුන්ගේ එදා වේල කරගත්ත පුද්ගලයන් කීප දෙනෙක් ඇරෙන්න අද මුළු රටක් එළියට බහැලා මොවුන්ට යන්න කියති මොවුන් යන්නේ නැත්තේ මොවුන් දන්නවා මොවුන් ගියොත් මොවුන් මේ වෙලාවේ මේක අතහැරලා දාලා ගියපු ගමන් මොවුන්ට බලය නැති වෙනවා. එහෙම වුණොත් එහෙම මේ තියෙන චෝදනාව වන් එක අපේ රට ඇතුලේ මොවුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න බැරුණත් ඇමරිකාව වගේ උන් පදිංචියට යන රටවල් ඇතුලේ උන්ට නිකන් සාමයෙන් සමාදානයෙන් නිදහසේ ඉන්න බෑ. ඒ නිසා තමයි මොවුන් මේක දාලා යන්නේ නැත්තේ.
ඒ නිසා මම මේ අරගල කරන සියලුම ජනතාවට කියන්න කැමතියි අරගලේ නවත්තන්න එපා. මෙතන මේ අරගලේ යන දිශානති ඉතාමත් ප්‍රශංසනීයයි. ඔබට මතකයි මේ රටේ මේ වර්තමානයේ ඉන්න බලවත්ම මුළු ලෝකෙම ඉන්න බලවත්ම ජනාධිපතිතුමා තමයි ගෝඨාභය රාජපක්ෂ කියලා කියන්නේ. ඔහුට ලැබිලා තියෙන බලය අසීමිත බලයක්. විශ්ව ව්‍යවස්ථාව සංශෝධනය කරගත්තට පස්සේ ඔහුට ලැබිලා තියෙන බලය ඔහු සක්විති රජ වගේ. ඒ වගේ බලයක් තියෙන ජනාධිපති කෙනෙක්ගේ ඉදිරියට තියා ඔහුට විරුද්ධව Facebook එකේ ඔහුගේ නමවත් සඳහන් කිරීමට බැරි තරමට ජනතාව බිය වෙලා හිටියේ. මාර්තු මාසේ 5 වෙනිදා කාන්තාවන් පිරිසක් මිරිහාන නිවස ඉස්සරහට ගිහිල්ලා ඒ වේල්ල කඩලා දැම්මා. එදායින් පස්සේ අද වෙනකොට මේ කෙටි කාලයක් ඇතුළත ජනතාවගේ පිබිදීම පිළිබඳව ඇත්තටම අපිට තියෙන ඉතාමත් පුදුමාකාර සන්තෝෂයක්. රාජපක්ෂවරුන් කියලා කියන්නේ මම ඔවුන්ව ඉතාමත් ළඟින් ආශ්‍රය කරපු ඔවුන්ගේ පවුල් එක්ක ළඟින් ආශ්‍රය කරපු කෙනෙක්. ජනතාව බෙදිලා ඉන්න තරමට ඔවුන්ගේ බලය ශක්තිමත් වෙනවා. ඔවුන් කැමති හැමදාම ජනතාව බෙදිලා ඉන්නවා නම් ආගම් වලින් ජාතිය තුලින් බෙදිලා ඉන්නවා නම් ඔවුන් ඒ වගේම තමයි අනිත් පැත්තේ වැඩියෙන්ම බයත් ජනතාවට. ඒ බය ජනතාව එක්කහුව වෙච්ච දවසට. අද වෙනකොට උන් ඉතාමත් බයෙන් අඩුම ගානේ ගෙදරින් එළියටවත් බහින්න බැරි තත්ත්වයක් උන්ට උදා වෙලා තියෙනවා. මේ තත්ත්වය ඇති කරේ මේ රටේ සාමාන්‍ය ජනතාව. අපේ ජනතාව එළියට බහලා පෙන්නලා දීලා තියෙනවා අපි රටක් විදියට ඉතාමත් ශක්තිමත් අපිව මෙච්චර කාලයක් මේ රාජපක්ෂවරුන් විසින් නොයෙකුත් ආගම් ಜಾති ભેද ඇති කරලිවලා අපිව වෙන් කරලා තිබ්බ ඒ බොරුව තවදුරටත් කරගෙන යන්න බෑ කියන තැන ඉඳගෙන ජනතාව අද එකහුව වෙලා තියෙනවා. ඇත්තටම මේ අද ඉන්න මේ තරුණ ප්‍රජාව එළියට බහලා තියෙන එකට දේශපාලන නායකත්වයක් අවශ්‍ය නැහැ. ඒතර අපි ඉන්නවා. ඔබට මතකයි 9 වෙනිදා වුන් එළියට බහිනවා කියලා කිව්වම සමහරක් දේශපාලන පක්ෂ කිව්වා මේ තරුණයන් එළියට කිසිම දේශපාලන නායකත්වයක් නැතුව එළියට බහින එකට අපි සම්බන්ධ වෙන්නේ නැහැ කියලා. හැබැයි SJB එකේ අපි සියලු දෙනා කිව්වා දේශපාලන නායකත්වයක් අවශ්‍ය නැහැ ඔබ එළියට බහින්න. ඒ සඳහා අපි දේශපාලන පක්ෂයක් විදිහට සාමාන්‍ය පුරවැසියන් විදිහට අපි ඒ සඳහා ලැබෙන්න ඕන ශක්තිය ලබා දෙනවා ආශිර්වාදය ලබා දෙනවා කියලා. ඒ අනුව ඇත්තටම 9 වෙනිදා සියලුම ජනතාව එළියට බහපු එකට පක්ෂයක් විදිහට ඒකට ප්‍රශංසා කරේ. ඒකට යම් කිසි විදිහකින් වචනයකින් හරි එය කළ යුතු දෙයක් කියන එක ජනතාවත් එක්ක හිටගත්තේ අපි ඒකෙන් සන්තෝෂ වෙනවා. මොකද මේ කිසිම කෙනෙකුට දේශපාලන නායකත්වයක් අවශ්‍ය නැහැ. එතන රැස් වෙලා ඉන්නේ රස්තියාදුකාරයවත් කරන්න දෙයක් නැතිවට ඉන්න මිනිස්සු නෙවෙයි. එතන රැස් වෙලා ඉන්නේ දේශපාලන සවිඥානික භාවයක් තියෙන දේශපාලනය පිළිබඳ දැනුමක් තියෙන රටට ආදරේ තරුණ ප්‍රජාව සහ වැඩිහිටි ප්‍රජාව. ඔවුන්ට කිසිම නායකත්වයක් අවශ්‍ය නැහැ. මෙච්චර කාලයක් තිස්සේ ඔවුන් ඉතාමත් ලස්සනට මේ වැඩේ කරගෙන යනවා. දවසින් දවස එතනට සෙනඟ වැඩි වෙනවා. ඒක ඉතාමත් ප්‍රශංසනීයයි. ලොකු ජයග්‍රහණයක්. මොකද ලංකා ඉතිහාසයේ තියා ලෝක ඉතිහාසයේවත් මෙවැනි අරගල මේක ඉතිහාසගත වෙන අරගලයක්. මෙවැනි අරගලයක් ලෝකෙ කිසිවක් තැනක සිද්ධ වෙලා නැහැ. විශේෂයෙන්ම මේ වගේ මේ අරගලයේ හැම කෙනාම කියන්නේ ආදරය අරන් ඉන්න කියලා. ඇත්තට මෙතන සිද්ධ වෙන්නේත් ඒකයි. කිසිම විදියකින් මේ ප්‍රචණ්ඩත්වයක් නැහැ. ඉතාමත් සාමකාමීව කොටින්ම කියනවා නම් ඔබ දැක්ක ඇමරිකාවේ සංජීවනී වීරසිංහ පොහොට්ටුවට උදව් කරපු රංගන ශිල්පිනියටත් මිනිස්සු යන්න කියද්දී ඒත් 69 ලක්ෂයේ ඉන්න හිටපු ප්‍රධාන වශයෙන් මූලික පෙරහැර ඉස්සරහින්ම ගියපු රාජපක්ෂවරු වෙනුවෙන් පෙරහැර ඉස්සරහින්ම ගියපු කලාකරුවන් ජ්‍යෙෂ්ඨ කලාකරුවන් මේ අරගලට එක්කහුව වෙනකොට හැමෝම අත් දෙක දිගහැරලා තමයි උණු පිළිගත්තේ. ඒ කියන්නේ අපේ රටේ මිනිස්සු ඉතාමත් සංවේදී ඉතාමත් ආදරේ මුල් කරගෙන ඉන්න ජනතාවක්. මේ ජනතාවට මේ වෛරය කියන දේ, මේ ಜಾති ભેදය, ආගම් ભેදය කියන දේ ඇති කරේ රාජපක්ෂවරු. ඉතින් ඇත්තටම මම අද පුරවැසියෙක් විදිහට සතුටු වෙනවා මේ අරගලය අද මේ ඇවිල්ලා තියෙන තැන ගැන. හැබැයි මේ අරගලය විනාශ කිරීම සඳහා නොයෙකුත් විදිහේ කණ්ඩායම් ওই අරගලය ඇතුළටම රාජපක්ෂවරුන් විසින් ප්ලාන් කරලා තියෙනවා. ඔවුන් නොයෙකුත් විදිහේ ප්‍රශ්න ඇති කරන්න බලාගෙන ඉන්නවා. ඉදිරියේදී යම් කිසි තැනකින් ඔය අපිට ආරංචි එනවා ඔය දේශබන්දු දෙන්නකෝන් පොලිස්පතිකමට මේ කෙලහලහල ඉන්න රාජපක්ෂවරුන්ගේ කුක්කෙක් ඉන්නවා. දේශබන්දු දෙන්නකෝන් ඇතුළේ පිරිසක් මෙතන මත්ද්‍රව්‍ය එක් හම්බුණා කියලා යම් කිසි විදිහකින් ඉන්න තරුණ ළමයිව අත්අඩංගුවටගෙන මේ තියෙන අරගලය විනාශ කරන්න උත්සාහ ගන්නවා කියලා ආරංචි එනවා. එහෙනම් මම ඉතාමත් ගෞරවයෙන් සහ වමනාවෙන් ඉල්ලා සිටිනවා තරුණ ළමයින්ට තමුන් ඉතාමත් පරිස්සම් වෙන්න.
කිසිම ඔය වගේ දෙයකට අහු වෙන්න එපා. මොකද රාජපක්ෂවරුන්ට අවශ්‍ය එකමයි. මේ වෙලාවේ ඔවුන් මර්ධනයක් වුන්ට කරන්න විදියක් නැත්තේ. අපිට IMF එකට යන්න තියෙන රටක් විදියට ජාත්‍යන්තරයෙන්ම මුළු රට ලෝකයම බලන් ඉන්නවා මේ අරගලය දිහා. ඒ හින්දා උන් අසරණ වෙලා ඉන්නේ. නැත්තම් මෙලහකට ඔතන ඉන්න කීප දෙනෙක්ට වෙඩි තියලා දාලා මේ අරගලය විනාශ කරලා ඉවරයි. හැබැයි ඒක මේ වෙලාවේ ගෝඨාභය රාජපක්ෂට කරන්න හැකියාවක් නැහැ. ඔහු අසරණ වෙලා තියෙන්නේ. ඔහු නැවතත් ඇමරිකාවේ පදිංචියට යා යුතු නිසා ඔහු ඉතාමත් පරිස්සම් වෙනවා මේ වගේ දේවල් වලට. හැබැයි මේ අරගලය නැති කරන්න නොයෙකුත් විදිහේ ප්‍රශ්න වෙනත් ආකාරයට උතන ප්ලාන් කරන්න පුළුවන්. ඒ නිසාම තමයි උතන ඉන්න තරුණ පිරිස කිසිසේත්ම අග්‍රාමාත්‍යතුමත් එක්ක සාකච්ඡා වලට යා යුතු නැත්තේ. මොකද අග්‍රාමාත්‍යතුමා කාඩ් කුට්ටමේ කාඩ් එහෙට මෙහෙට දාලිවර වෙලා තුරුම්පු සෙල්ලම් කරන්න හරි දක්ෂයි. ඔබ ඒක පහුගිය දවස්වල දැක්ක ශාන්ත පණ්ඩාර මුදල් වලට ওই විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂී නම් ඔහොට්ටුවට ගියේ කියලා. ඉතින් ඒ වගේ යම්කිසි විදිහකින් මෙතන ඉන්න අරගල කරුවන් නොවන උනත් වෙනත් කණ්ඩායමක් හරි මෙතෙන්ට දාලිවර වෙලා ඒ කණ්ඩායම හරි නාගමැතිතුමත් එක්ක කතා කරන්න ගියා කියලා හරි මොනවා හරි ක්‍රමවේදයකින් මේක විනාශ කරන්න බලයි. තව තවත් දැන් අද වෙනකොට එදා මිරිහානෙන් පටන් ගත්ත සටන අද වෙනකොට ජනාධිපති ලේකම් කාර්යාලයට මිනිස්සු පදිංචි වෙලා තියෙනවා. ඌඩාරම් ගහගෙන. මේක තව තවත් වැඩි වෙනවා. මේක තව තවත් වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. ඒ නිසා අපි ඉල්ලා සිටින්නේ කිසිම ප්‍රචණ්ඩත්වයක් නැතුව කිසිම විදියකින් වැරදි දියකට මේ අරගලය යොමු කරන්නේ නැතුව මේ කරගෙන යන විදිහට ඔබ සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා කියන ගමන් දැන් තියෙන්නේ මොකද්ද? දැන් දේශපාලන පක්ෂ විදියට දැන් මේ මිනිස්සු අරගලේ පටන් අරන් ඉවරයි. එතකොට දැන් මේ කොහොමද අපි දේශපාලන පක්ෂ විදියට මොකද මිනිස්සු එළියට බහලා අරගල කරාට තීරණ ගන්න පුළුවන් පාර්ලිමේන්තුව ඇතුලේ. ඔය අරගල ඇතුළ තුල සමහරක් කට්ටිය 225 එපා කියනවා. දැන් ඉන්න 225 හොඳ නැත්නම් තවත් ඉස්සරහට ඔබට පාර්ලිමේන්තු මැතිවරණයක් එයි. එතනදී ඔබ කැමති 225 තෝරා ගැනීම ඔබගේ වගකීම. හැබැයි මොන දේ කරන්නත් මේ වෙලාවේ අපි හරියට ඔළුව පාවිච්චි කරලා කල්පනා කරොත් පාර්ලිමේන්තුවක් ඇතුළේ මේ ප්‍රශ්න විසඳන්න බෑ. පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්න සමාජිකයන් නැතුව වුන් හොඳ හෝ වේවා නරක හෝ වේවා උතන 100% නරකයි ඉන්නවා කියලා මම හිතන්නේ. සෑම පක්ෂයකම නැවතත් පාර්ලිමේන්තු එන්න ඕනේ කියලා මේ අනිවාර්ය එන්න ඕනේ හොඳ අදහස් තියෙන නව අදහස් තියෙන ජනතාවට ආදරේ කීප දෙනෙක් හරි උතන ඔය හැම පක්ෂයකින්ම ඉන්නවා. ඉතින් ඒ හින්දා අපිට කියන්න බෑ 225ම අවශ්‍ය නැහැ කියලා. 225 නැතුව වර්තමානයේ මේ අර්බුදයේ ගොඩ යෑමක් නැහැ. එතකොට අපි පක්ෂයක් විදිහට අපි අපේ පළවෙනි පියවර තිබ්බා. දැන් එක සැරේ විශ්වාස භංගයක් අපි දැන් ආණ්ඩුවට විරුද්ධව විශ්වාස භංගයක් අත්සන් කරලා තිනවා SJB එකේ ඉන්න മന്ത്രിවරු සහ දෙමළ සන්ධානයේ ඉන්න മന്ത്രിවරු දෙන්නෙක් සමග. ඒ වගේම තමයි ඒ ගමම අපි දෝෂාභියෝගයකටත් අත්සන් අරගෙන යනවා. දැන් ජනතාවට මේ කරන සටන් පාඩයත් එක්ක ගෝට ගෝ හෝම් කියන සටන් පාඩයත් එක්ක තව සටන් පාඩයක් පටන් ගත යුතුයි. ඒ තමයි ආණ්ඩුවට එරෙහි දෝෂාභියෝගයට හා ජනාධිපතිට එරෙහි විශ්වාස භංගයට අත්සන් නොකර ගමට එන්න එපා කියන සටන් පාඩය දැන් ඔබ සියලු දෙනා පටන් ගත යුතුයි. දැන් මේ වෙනකොට විපක්ෂයේ විදිහට විපක්ෂයේ ප්‍රධාන කණ්ඩායම් විදිහට අපි සියලු දෙනා මේකට අත්සන් කරලා තියෙනවා. දැන් තව JVP ඉන්නවා TNA ඉන්නවා. ඔවුන් ඉදිරියේදී මේ දෝෂාභියෝගයට සහ විශ්වාස භංගයට අත්සන් කරයි කියන බලාපොරොත්තු අපිට තියෙනවා. ඊළඟට ස්වාධීන වෙච්ච කණ්ඩායමක් ඉන්නවා පොදු ජන පෙරමුණේ. ඔවුනුත් මේකට අත්සන් කරයි කියලා අපි හිතනවා. ඊට අමතරව තවත් ඔය කලකිරිලා ඉන්න සියලු දෙනාටම මේ ඇත්තටම රටේ මිනිස්සු දෙලියට බැලලා ඉන්න මිනිස්සුන්ගේ මේ අරගලය සාර්ථක වෙන්නේ මේ අපි විපක්ෂයක් විදිහට මේ ගෙන අපි යෝජනාවට ආණ්ඩුවට එහි විශ්වාස භංගයටත් ජනාධිපතිගේ දෝෂාභියෝගයටත් අත්සන් කරොත් තමයි. දැන් මම මේ වෙලාවේ ආරාධනා කරනවා ඔය විමල් වීරවංශල මැතිතුමාලා ඔක්කොම කට්ටිය ඇත්තටම නම් එළියට බහලා ඉන්නේ. ඇත්තටම මේ රාජපක්ෂවරුන් මෙතනින් එළියට යන්න ඕනේ නම් දැන් අත්සන් කරන්න. විශ්වාස භංගයක් ගෙල්ලා තියෙනවා දෝෂාභියෝගයක් ගෙල්ලා තියෙනවා අත්සන් කරන්න. මම ආරාධනා කරනවා සියලුම දිස්ත්‍රික්කවල ඉන්න මේ එළියට බහලා ඉන්න තරුණ ප්‍රජාවට සහ වැඩිහිටි ප්‍රජාවට දැන් ස්ලෝගන් එක වෙන්න ඕනේ විශ්වාස භංගයට සහ දෝෂාභියෝගයට අත්සන් නොකර ගමට එන්න එපා කියන එක. දැන් මේ වෙලාවේ විපක්ෂයක් විදිහට කළ යුතු උපරිම කාර්යය අපි කරලා තියෙන්නේ. දැන් මේකට සහයෝගය දීමයි අවශ්‍ය. ඇත්තටම මේ ප්‍රශ්නය අරගල එළියට බහලා ජනතාව විසින් දැන් අරගලයක් පටන් අරන් දිනවා මේක විසඳ ගන්න පුළුවන් තැන පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුව ඇතුලේ විසඳ ගන්න පුළුවන් දේත් අපි දැන් කරලා තියෙනවා. දැන් මේක අත්සන් කළ යුතුයි. කවුරු හරි මේකට අත්සන් කරන්නේ නැත්නම් එහෙම එතනින් තේරුම් ගන්න ඔය ස්වාධීන වුණා කියලා හරි විපක්ෂي හරි එක්කෙනෙක් හරි අත්සන් කරන්නේ නැත්නම් ඒගොල්ලන්ගේ යටි අරමුණ මොකක්ද කියලා රටේ ජනතාවට තේරෙවි. ඒ හින්දා අපි මේ වෙලාවේ
කරන්න පුළුවන් උපරිම දේ මේක තමයි. ඊළඟට ඊට පස්සේ මොකද කරන්න පුළුවන්? ඊළඟට වුණා ගෙදර යවන්න නම් ඊළඟ අපිට අපි පුරවැසියෝ විදිහට කරන්න පුළුවන් දේ මොකද්ද? ජාත්‍යන්තර පීඩනය. මොවුන් මේ රටේ මිනිස්සුන්ට බය නැති වුණාට ජාත්‍යන්තරයට බයයි. ඊළඟට කරන්න ඕනේ පුළුවන් නම් මේ සියලුම පක්ෂ එක්කහුව වෙලා ජාත්‍යන්තර සංවිධානවලට පිටරටවල් වලින් නායකයන්ට ඉල්ලීම් කරන්න ඕනේ වර්තමානයේ මේ රාජපක්ෂවරුන් විසින් රටට ගල්ලා තියෙන මේ වංචාවන් සියලු දේ එලි කරන්නත් ඔවුන් ආය කෙලින්මම සිරගෙදරට යවන්නත් ඒ වගේම තමයි ඔවුන්ගේ මුදල් රාජසන්තක කරන්නත් යම්කිසි විදිහේ වැඩපිළිවෙලක් ඉල්ලා සිටින්න ඕනේ. රට ඇතුලේ එහෙම කරනවා නම් අනිවාර්යෙන් පාර්ලිමේන්තුවේ තියෙන ක්‍රමය වෙනස් කර ගන්න ඕනේ. ඒකට මාස 6ක් හොඳටම ඇති. ඉදිරි මාස 6 ඇතුළතදී පාර්ලිමේන්තුවේ නොයෙකුත් විදිහේ සංශෝධන වලින් නීතියේ තියෙන යම් සංශෝධන වලින් රාජපක්ෂවරුන් පාර්ලිමේන්තුවේ සියලු දෙනා එකට එක්කහුව විය යුතුයි. රාජපක්ෂවරුන්ගේ මුදල් නැවත දෙන්න කියනවා නේද? ඒක නිකන් ඕන් දීලා යන්නේ නැහැ. ඒකට නීති තිබිය යුතුයි. ඔවුන් හිර කරගන්න එහෙම නැත්නම් ඔවුන්ට නඩු පවරන්න යම් කිසි විදිහකින් ක්‍රමවේදයක් තිබිය යුතුයි. ඒකයි දැන් හදා ගන්න ඕනේ. නිකන් අපි කෑ ගැහුවට අපේ මුදල් දියව අපෙන් හොරකම් කරපු මුදල් දියව කියලා ඒගොල්ලෝ දීලා යන්නේ නැහැ කවදාවත්. පරම්පරා ගානකට හම්බ කරගෙන තියෙන මේ මුදල් ටික නැවතත් අවශ්‍ය නම් අපේ රටට. ඒකට අවශ්‍ය නීති සම්පාදනය කළ යුතුයි. මේ සියලු දෙම ඉතාමත් ප්‍රායෝගික විය යුතුයි. ඉතින් ඒ හින්දා මේ සියලුම කාරණා කියන ගමන්ම මට කියන්න තියෙන්නේ රාජපක්ෂවරුන්ගේ අවසානය මේකයි. මෙතනින් එහාට නැවතත් අවුරුදු ගානකට ආත්ම ගානකට මම නම් හිතන්නේ නැහැ. දේශපාලනයේ ඉතිහාසගත වෙනවා මෙතනින් මෙහාට රාජපක්ෂවරුන්ගේ අවසානය. ඉදිරියේදී රාජපක්ෂවරයෙක්ට දේශපාලනයේ ඉදිරියට ඒමට හෝ පාර්ලිමේන්තුවට එහෙමට හෝ එතනින් එහාට දේශපාලනයේ ඉදිරියට හිනිපෙත්තට යන්න හැකියාවක් නැහැ. මේක මෙතනින් ඉවරයි. මේ පෞල් පාලනය මෙතනින් ඉවරයි. ඉදිරියේදී ජනතාව තෝරාගත යුත්තේ ජනතාවට වග කියන ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඉදිරිපත් වෙන ඒක ඇත්තටම අහෝසි කරන්න තව කාලයක් ඉන්න අවශ්‍ය නැහැ. පාර්ලිමේන්තුවේ යෝජනාවක් ගෙනාවා නම් ඒක කරන්න පුළුවන්. ඒ වගේම තමයි 19 වෙනි විවස්ථාව නැවතත් බලාත්මක කිරීම. ඕනනම් 19 ප්ලස් උනක් දාන්න පුළුවන්. මේ වෙලාවේ ඔබ දන්නවා අපි ඉල්ලා සිටින පක්ෂයක් විදිහට සංවරණ සහ තුලන ක්‍රමයක් යටතේ අගමැතිතුමාගේ තියෙන බලය පවා අඩු කරන්න ඕනේ. පාර්ලිමේන්තුවට වග කියන්න ඕනේ. ජනතාවට වග කියන්න ඕනේ. ඒ නිසා ජනාධිපති ක්‍රමය අහෝසි කළා ඒව හා සමානම අගමැති කෙනෙක් කියලා හරියන්නේ නැහැ. අගමැතිටත් ජනාධිපතිටත් තියෙන ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා නම් ඊළඟට තියෙන තනතුර අගමැති ධූරේ නම් අගමැති ධූරයේ තියෙන බලතල සීමා කරන්න ඕනේ. ජනතාවට වග කියන පාර්ලිමේන්තුවක් හදන්න ඕනේ. මේ සියලු දේ කරන්න පුළුවන් පාර්ලිමේන්තුව ඇතුලේ. ඒ හින්දා දැන් මේ වෙලාවේ අරගල කරුවන්ගෙන් සහ රටේ ඉන්න අනිකුත් සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ දැන් ඉල්ලන්න ඕනේ ගෝටා ගෝ හෝම් කියන එක වගේම අනික් පැත්තට දෝෂ අභියෝගයට විශ්වාස භංගයට අත්සන් කිරීමත් වගේම පාර්ලිමේන්තු ක්‍රමය වෙනස් කිරීම, විවස්ථාව වෙනස් කිරීම කියන දේ තමයි විවස්ථාව වෙනස් කිරීම. ඒක තමයි ප්‍රධානම දේ. විවස්ථාව වෙනස් කරන්න නැතුව මේ ජනාධිපතිතුමාට ඔය වගේ කුණු බැනුම් අහගෙන ඒගොල්ලන් ඒව ඇඟට වැටෙන්නේ නැහැ නේ. ඒගොල්ලන්ට ලැජ්ජාවක් තියෙන මිනිස්සු නෙවෙයි. මේ ජනාධිපතිතුමා ඔය දේවල් ඔක්කොම අහගෙන ඕන තරම් කල් ඉඳී. එයාට කොච්චර ඔය මේ කිසි වැඩක් කරන්න ඕනේ නැහැ. ජනාධිපති ලේකම් කාර්යාලයට එන්න ඕනේ නැහැ නේ. සියලුම දේවල් ෆෝන් එකෙන් කතා කරගන්න පුළුවන්. වැඩ කරන මිනිස්සු ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළේ ඉන්නවා. එයාට ෆෝන් එකෙන් සියලු දේ කතා කරනවා. හොඳට කාලා බීලි ඉවර වෙලා ඉතුරු අවුරුදු කීපේ එයාට මේ ගෙදරට වෙලා හිටියත් එයාට ප්‍රශ්නයක් නැහැ. ඔය ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඔය ඉන්න අග්‍රාමාත්‍යතුමාට ඔය තියෙන ලෙඩත් එක්ක අගමැතිතුමාගේ ගෙදරට වෙලා හිටියත් ප්‍රශ්නයක් නැහැ. මිනිස්සුන්ට අවුරුදු දෙකක් හරි මිනිස්සු එළියට වෙලා අරගල කරන්න කියලා. ඒගොල්ලන්ට ලැජ්ජාවක් තියෙන මිනිස්සු ඒගොල්ලන් ගෙදර ගෙවල් වලට වෙලා ඉඳී. හොරෙන් එක්කෝ තමුන්ගේ පවුල් වල කට්ටිය පිටරටවල් වලට යවයි. ඉතින් ඒ නිසා මේ වෙලාවේ අපි ජනතාවගේ ගෝටා ගෝ හෝම් කියන එකත් එක්කම ඉල්ලා සිටිය යුත්තේ ඊළඟ දේ තමයි පාර්ලිමේන්තුවේ ඉන්න මේ වෙලාවේ පාර්ලිමේන්තුවේ ඉන්න മന്ത്രിවරුන්ගෙන් සහ පාර්ලිමේන්තු නියෝජනය කරන ඒ සියලු දෙනාගෙන්ම 19 බලාත්මක කිරීම 19ට තවත් එක්කහුව කරන්න දේවල් තියෙනවා නම් ඒවත් එක්කහුව කරලා බලාත්මක කිරීම තමයි ඉල්ලා සිටිය යුත්තේ. ඊළඟට දැන් ඊළඟ කාරණාව තමයි දැන් මේ වෙලාවේ කියනවා මේ අර ඥාන කියන මේ කට්ටඩි ගෑනු කෙනා අල්ලන් ඉන්න කිව්වලු තව සතියක් දෙකක් අල්ලන් ඉන්නේ මේ ප්‍රශ්න ටික විසඳන්නම් කියලා. දැන් යාග හෝම වලින් ඔය වගේ මේ බොරු කට්ටඩි වැඩ වලින් මේ රටේ මිනිසුන්ගේ මේ රැල්ල නැති කරන්න බෑ. ඉතින් ඒ හින්දා ජනාධිපතිතුමාටත් කියන්න තියෙන්නේ මේ රට මේ තරම් විනාශයටපත් උනේ ඔබතුමාගේ තුනේ මිත්‍ර මේ ඇමරිකාවේ ඉඳන් ආවත් තියෙන ওই මිත්‍යා දෘෂ්ටික අදහස් වෙනස් කරපු නැති හින්දා මේ මිත්‍යා දෘෂ්ටි අදහස් එක්ක ඔබතුමා හිතුවා අතේ රතු මුල්ලක් බැඳයින් පස්සේ රටේ මිනිස්සු ඒ වලට වසී වෙයි කියලා. සවෙන්ද සිල්වා හිතුවා අතේ රතු මුල්ලක් බැඳයින් පස්සේ මිනිස්සු দমনය වෙයි කියලා.
දැන් ඒ කිසිම නූලකටවත් ඒ කිසිම දෙයකටවත් රටේ මිනිස්සුන්ව දමනය කරන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම තමයි කවුරු හරි තව වෙනකම් තවම ඔය මහින්ද රාජපක්ෂට කඩේ යන කවුරුම හරි තියෙනවා නම් ඉතින් ඒ මිනිස්සුන්ට තරංගවල ටිකුයි පුන්නක්කු ටිකුයි තමයි දෙන්නේ. එහෙම ඒගොල්ලන්ට එක්ක දින මානසික රෝගයක්. මේ වගේ වෙලාවක තවමත් කඩේ යන කවුරු හරි ඉන්නවනම්. ඉතින් මට ලැජ්ජයි කියන්න සිවුරු දාගත්ත සමහරක් චීවරධාරීන් මේ ඇවිල්ලි ඉවර වෙලා මේ ඉන්න තරුණ පිරිසට ඇවිල්ලි වෙලා මොනවාද චෝදනා කර කර මේ තර්ජනය කර කර ඔවුන් මොකද්ද කියන්නේ? මෙතෙක් කාලයක් මිනිස්සු මේ පෝලිං වල මැරලා වැටුණා. ඔය චීවරධාරීන් එක්කෙනෙක්වත් එළියට බහැරිලා මිනිස්සු වෙනුවෙන් කතා කරාද? දැන් ජන අරගලේ පටන් ගත්තාන් පස්සේ මහින්ද රාජපක්ෂලා වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ওই චීවරධාරීන්ගේ කට ඇරුණා. ඒ හින්දා ඇත්තටම දැන් ලංකාවේ මිනිස්සු තව පිබිදීමකට එන්න ඕනේ. ඒ තමයි මෙවැනි චීවරධාරීන්ව ප්‍රතික්ෂේප කිරීම. මෙවැනි චීවරධාරීන්ට ලැබෙන වරප්‍රසාදයන් නැති කළා දාන එක. අපේ රටේ බෞද්ධ දර්ශනයක් තියෙන්නේ. මේක ආගමකටත් වඩා දර්ශනයක්. බුදුරජාන් වහන්සේ දේශනා කරේ දර්ශනයක්. ඒ දර්ශනය පිළිගැනීම හෝ නොපිළිගැනීම, ඒ දර්ශනය ඉගෙන ගැනීම, ඒ සියලු දේම හැම වෙලාවෙම බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. මම කටින් දේශනා කරාට විතරක් විශ්වාස කරන්න එපා. මේක ඇස් දෙකෙන් දකින්න, මේක ඔළුවෙන් හිතන්න, මේක කල්පනා කරලා බලන්න, මේක තර්කානුකූලව බලන්න. එයින් ඔබට හිතෙනවා නම් මේ කියන දේ සත්‍යයක් කියලා එය පිළිගන්න. හැබැයි ඒකෙන් එතනින් එහාට ගිහිල්ලා අද නොයෙකුත් විදිහේ සංස්කෘති හැදලා තිනවා. ඥාන කල්ට් එකක් තියෙනවා. එතකොට චීවරධාරීන්ගේ කල්ට් එකක් තියෙනවා. ගෝඨ කල්ට් එකක් තියෙනවා. රාජපක්ෂ කල්ට් එකක් තියෙනවා. මේ සත්‍ය නිර්මල බුදුදහම විනාශ කරලා දාලා මේ මිනිස්සුන්ට ඇත්තටම ඔබ මේ ජීවිතෙන් සමුගන්න දවසකටවත් මේ මිනිස්සුන්ට නිරේවත් තැනක් හොයාගන්න හම්බෙන්නේ නැහැ. ඒ තරමටම වුන් විනාශ කරලා ඉවරයි රටේ මිනිස්සුන්ගේ චින්තනය, රටේ ආගම, ජාතිය සියලු දේම විනාශ කරලා ඉවරයි. රටේ මුදල් විතරක් නෙමෙයි වුන් විනාශ කරේ. ඉතින් ඒ හින්දා මේ රටේ මිනිස්සු තවත් මං ඉල්ලීමක් කරනවා. අම්මලාගේ ඔබ නොයෙකුත් විශ්වාස තියෙන්න පුළුවන් මේ අපේ මිනිසුන්ට. ඔබ දන්නවා රාජපක්ෂවරුන් මේ ලෝකේ එකම එක දෙයටයි බය. ඒ තමයි පොල් ගහනවට. රාජපක්ෂවරුන් ඉන්නේ මිත්‍යා දෘෂ්ටික අදහස් වල. ඒ නිසා තමයි හිතෙන වෙලාවට මේ ඥානත් එක්ක ගිහිල්ලා නොයෙකුත් කාලිමෑණියන්ට නොයෙකුත් විදිහේ පුද පූජා කරන්නේ. පහුගිය කාලේ එක දිගට හිටපු අලියතුන් ඝාතනය වුණා. නොයෙකුත් විදිහේ බිලි පූජා කරනවා. එතකොට මේ කනත්තවල වලට ගිහිල්ලා මිනි ගොඩ දාලි වෙලා පූජා කරනවා. මේගොල්ලන්ගේ මිත්‍යා දෘෂ්ටික මත කවදාත් වෙනස් වෙන්නේ නැහැ. එදා වුණත් බලන්නකෝ මහින්ද රාජපක්ෂ මැතිතුමා කතා කරන්න ගියාම මේ අතේ එක බ්‍රේස්ලට් මොකද්ද මේ මොකක් හරි ගුලියකුයි මේ අතේ තව රත්තරම් බ්‍රේස්ලට් එකක්. මේ බ්‍රේස්ලට් ඔක්කොම මේ ඔය එක කට්ටඩියෝ විසින් මේ පුද පූජා වලට දාලා තියෙන ඒවා. ඒ කියන්නේ මිනිසුන්ගේ ආකර්ෂණය ලබා ගන්න කියලා තව අතේ මොකද්ද කොක්කක් තියාගෙන ඉන්නවා, ගුලියක් තියාගෙන ඉන්නවා. ඉතින් මේ මිනිස්සු ඒක නාම රාජපක්ෂගේ අතේ තියෙනවා. ගෝඨාභය රාජපක්ෂගේ අතේ නැති වුණාට ඔය බෙල්ලේ දාලා තිනවා 100ක් විතර මේ යන්ත්‍ර අරව මේවා. ඒතකොට මේ ගොල්ලන්ට තේරෙන භාෂාව මෙයයි. ඒ නිසාම තමයි එදා ඥානාගේ ගෙදර ඉස්සරහට ගියපු එක මේගොල්ලෝ මෙච්චර දැනিলা තියෙන්නේ. මේ රටේ මිනිස්සු ඥාන කියන්නේ කවුද කියන එක බාගෙට මිනිස්සු දැනගෙන හිටියෙත් නැහැ. දැන් මුළු රටේ මිනිස්සු ඔක්කොම දන්නවා මේ රට පාලනය කරන්නේ ගෝඨාභයගේ මේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ඥාන කියන එක. එහෙනම් මම මේ ලංකාවේ ඉන්න අම්මලාගෙන් ඉල්ලීමක් කරනවා. පුළුවන් නම් අම්මලා ඔක්කොම මොකද මොවුන්ට තේරෙන භාෂාව එකකින්ද. නැතු ඔබ විශ්වාස කරත් නැතත් මොවුන්ට තේරෙන භාෂාව එකකින්ද හෙන ඉල්ලලා පොල් ගහන්න ඕනේ. සියලුම මේ කෝවිල් වල මේගොල්ලන්ට මේ රටට කරපු විනාශයයි මේ රටේ මිනිස්සුන් මේ දාපු තත්ත්වයටයි. සියලුම අම්මලා එළියට බහැරිව වෙලා එක හුස්මට එක සිතුවිල්ලකින් මේ මිනිස්සුන්ට පොල් ගැහුවනම් මේ රාජපක්ෂවරුන්ට අන්න බය වෙනවා. ඔය අරගල ඔක්කොටමත් වඩා බය වෙන්නේ අන්න ඒකට. ඒ වගේ මානසිකත්වයක් තියෙන මිනිස්සු ඉන්නේ. ඔබ විශ්වාස කර හැකි, විශ්වාස නොකර හැටි නොයිකුත් කට්ටියට නොයිකුත් විශ්වාසයන් තියෙන්නේ. ඒ දේවල් සත්‍යභාවයක් මම පෞද්ගලිකව ඒ පිළිබඳව සත්‍යභාවයක් තියනවද නැද්ද කියන එක ඒක මගේ පෞද්ගලික දෙයක්. මම ඒක විශ්වාස කරන්නේ නැහැ. මොකද ඒ නිසා තමයි ওই මහලොකු ඥානක්කා හරි ලොකු මේ කට්ටඩියෙක් කියලා කියනවා. කට්ටඩියෙක් නම් කොහොමද ඥානක්කා මේ මම දැන් ඔය ගේ ඉස්සරහට කාන්තාව ටිකක් එක්ක ගියාම හන්නම් මගේ දතකට පුට්ටු කරලා ඉවරලා මට කතා කරන්න බැරි වෙන විදිහට මාව ගල් කරන්න එපා. එතන ගල් පිළිමියක් වගේ කරන්න එපා මාව. අපි ලැජ්ජ කරලා නෑ ඥානක්කට. ඒ කියන්නේ කිසිම බලයක් නෑ. හැබැයි රාජපක්ෂරු විශ්වාස කරන්නේ මේ මිත්‍යා දෘෂ්ටික දේවල් වලට බලයක් තියෙනවා කියලා. එහෙනම් අපේ අම්මලා ඔක්කොම එළියට බහැලිවර වෙලා
ඔවුන්ට දෙන්න ඕනේ ඒ මිත්‍යා දෘෂ්ටියෙන්ම තමයි පිළිතුර. ඒ හින්දා මේ වෙලාවේ මම ඉල්ලා සිටිනවා රටේ ජනතාවගේ මේ අරගලය දිගටම පවත්වාගෙන යන එකත් ඒ අරගලයට අපි සියලු දෙනාම ඇත්තටම සතුටු වෙනවා ආශිර්වාද කරනවා අපේ ආදරය ලබා දෙනවා මේ අරගලයට කිසිම දේශපාලනයක් එක්කහුව මෙතන මේ සියලුම නොයෙකුත් පක්ෂ වලට ඡන්දෙ දීපු තරුණ තරුණියන් වැඩි පිරිස ඉන්නේ. හැබැයි ඒක ඔවුන්ගේ හිතවල තියෙන්නේ. ඒකට කිසිම නායකයෝ ඇවිල්ලි ඉවර වෙලා ඉස්සරහට එන්න ඕනි කියන අදහසේ මම නැහැ. හැබැයි මේ අරගලය දිගටම පවත්වාගෙන යන ගමන්ම අර මම ඉස්සෙල්ලා කියපු කාරණා පිළිබඳවත් අනිවාර්යෙන් සැලකිලිමත් වෙලා පාර්ලිමේන්තුව ඇතුලේ විසඳ ගන්න පුළුවන් කාරණා ටික විසඳ ගන්න ඕනේ. ඊළඟට ඔබ මතක තියාගන්න දැන් IMF එකට මේගොල්ලෝ 18 වෙනිදාට යනවා. 18 වෙනිදාට IMF එක ගියයි කියලා සාකච්ඡා විතරයි පටන් ගන්නෙ. දැන් මේ වෙලාවේ මේ ණය නැවත ගෙවීමේ ගෙවීමේ කොහොමද අපිට ණය නැවත ගෙවීමේ හැකියාව තියනවද කියන ඒ දර්ශන යටතේ අපි ඉන්නේ C කියන දර්ශනය. එතකොට මේ C කියන එකෙන් තව පහළට එක අඩියක් තිබ්බොත් එහෙම කෙලිම රට බංකොලොත් කියන තත්ත්වය තමයි මුළු ජාත්‍යන්තරෙම අපි පිළිගන්නේ. ජාත්‍යන්තරයේ විසින් අපි බංකොලොත් කරන බවට පත් වෙනවා. ඒක වැඩි කාලයක් යන කලින් වෙනවා. මේ කාලය ඇතුළත දැන් ඔබට දැනුණත් තේරෙන්නේ නැති ෆුඩ් සිටි එකකට කාගිල්ස් එකකට ගියාම තියෙන බඩු ප්‍රමාණය ඉතාමත් අල්පයි. මේ තියෙන ටිකත් තව මාසයක් වගේ යනකොට මේ අවුරුද්දෙන් පස්සේ අන්තිමටම කිසිම බඩු භාණ්ඩයක් ගන්න බැරි තත්ත්වයක රටපත් වෙනවා. ඒ වගේ පත් වුණායින් පස්සේ IMF එකට 18 ගියත් මේක එක රැයින් විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. ඒකට මාස 3ක් 6ක් අතර කාලයක් යයි. ඒ කාලේ වෙනකොට රට අන්තිමටම බංකොලොත් වෙලා ඉවරයි. ඉතින් ඒ හින්දා තව ඉදිරියේදී තමයි දැන් තාම ප්‍රශ්න එන්න ගත්ත විතරයි. ප්‍රශ්න ඇත්තටම එන්නේ. රටේ මිනිස්සුන්ට දැන් ඔය එළියට බහැලා ඉන්න පිරිසට වඩා වැඩියෙන් තවත් ජනතාව එක්කම වෙන්න ගන්නේ. තව මාසෙකට විතර පස්සේ. මොකද ජනතාවට අන්තිමම අමාරු තත්යකට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ මේ වෙසක් කාලේ වෙනකොට වෙසක් පහු වෙනකොට අන්තිමම අමාරු තත්යකට රටපත් වෙනවා. රටේ කිසිම දෙයක් නැති තත්යකටපත් වෙනවා. එතනින් එහාට IMF එක කතා කරලා ඒ විසඳ ගන්න හැකියාව පොඩි හරි ප්‍රශ්නයක් විසඳ ගන්න පොඩි හරි ප්‍රමාණයක විසඳ ගන්න හැකියාවක් තිබ්බත් ඒකත් විසඳ ගන්න තව මාස 3ක් 6ක් අතර කාලයක් යනවා. ඉතින් ඒ හින්දා අපි ඉල්ලා සිටින්නේ මේ කාලය ඇතුළතදී ඔය සංශෝධන ටික පාර්ලිමේන්තුව තුළින් කරගත යුතු ඔය මේ වෙනස්කම් ටික සිද්ධ කරගත්තොත් අඩුම ගානේ මොන ක්‍රමයකින් හරි තව මාස 6ක් අවුරුද්දක් ඇතුළත යම්කිසි මැතිවරණයක් හරි ඇවිල්ලා එතකොට ජනතාවට අයිතිය තියෙනවා. ජනතාවට හැකියාව තියෙනවා. දැන් 225ටම බැන්නට 225ම පත් කරලා ඇවි ඔබ. එතකොට ඔබට හැකියාව තියෙනවා. මාස 6ක් අවුරුද්දක් වගේ කාලයක් ඇතුළත යම්කිසි මැතිවරණයක් ආවයින් පස්සේ අන්න එතකොට හරි තීරණේ ගන්න. එතකොට මේ අවස්ථාවේ වෙන්න සිදුවීම් ටික හොඳට මතක තියාගන්න. මේක අමතක කරන්න එපා. තව මාස 6ක් අවුරුද්දක් වගේ කාලයක් ඇතුළතදී. ඒ කාලේ වෙනකොට අපි මොන වගේ තැනකද රට තිබ්බේ මේ දේශපාලඥයෝ මොන වගේ තැනකද අපි වැට්ටුවේ කියන එක හොඳට මතක තියාගෙන එතකොට ඔබ කැමති 225ක් තෝරලා පාර්ලිමේන්තුවට යවලා මේ අලුත් ක්‍රමවේදයකට යන්න. ඉතින් දැන් මේ පටන් අරගෙන තියෙන්නේ ලෝක ඉතිහාස ශ්‍රමංක වගේ කවදාත් වෙච්ච නැති දෙයක්. මේ ඉතිහාසගත වෙනවා. මේ ඉතිහාසගත වෙන්න ඔබ සියලු දෙනාටම අද අපි රටක් විදියට ඉතිහාසගත වෙනවා. අන්තිම සවුතුරම අපි වැටලා අවසානයේ අපි රට කොට ගත්තා මේ රටේ ඉන්න සාමාන්‍ය ජනතාව කියන එක. ඉතින් ඒ සඳහා ඔබ සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවා වගේම මේ අලුත් අවුරුද්ද කිසි කෙනෙක්ට සුවදායි අලුත් අවුරුද්දක් නෙවෙයි. මේක අරගල අවුරුද්දක්. මේ අවුරුද්ද අවසානයේ ඊළඟ අවුරුද්ද ලැබෙනකොටවත් අඩුම ගානේ සන්තෝෂෙන් රාජපක්ෂවරුන් නැති ආණ්ඩුකරණයක් යටතේ අපි සියලු දෙනාටම සන්තෝෂෙන් අලුත් අවුරුද්ද සමරන්න හැකියාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම රාජපක්ෂවරුන් ගෙදර යවලා විතරක් හරියන්නේ නැහැ. පාර්ලිමේන්තුව ඇතුලේ නීති සම්පාදනය කළා මොවුන් න්‍යායුක්ති ගෙවල් වලට නෙමෙයි මොවුන් න්‍යායුක්ති හිර ගෙවල් වලට. මොවුන් න්‍යායුක්ති හිර ගෙවල් වලට. පවුල පිටින්ම යන්න ඕන හිර ගෙවල් වලට. මේ රටේ අහිංසක මිනිස්සුගේ රීරි මාංශ උරා බීලා අද මිනිස්සු පොලිං වල මැරිලා වැටෙනකොට කිසිම ගාණක් නැතුව තමුගේ මුණුපුරන්ට ලෝකෙ ඉස්සරම සපතු දාගෙන ලෝකෙ ඉස්තරම ඇඳුම් ඇඳගෙන ලෝකෙ ඉස්තරම කෑම බීම ලබා දෙමින් ලෝකෙ ඉස්තරම රටවල ගිහින් සන්තෝෂයෙන් සැපෙන් ඉන්න මේ සියලුම රාජපක්ෂවරුන් අපේ මේ අහිංසක දරුවෝ මේ අවුව වැස්ස වේලි වැස්සේ තෙමි අර අරගල භූමියේ මාස 3-4 ළමයි ඉන්නවා අම්මලත් එක්ක. හැබැයි මොවුන්ගේ ළමයි එක්ක මොවුන් දැන් මේ වෙනකොට පිටරටවල් වලට ගිහිල්ලා මේ අරගල වලින් ඈත් වෙලා ඔවුන් සැපසේ ඔවුන්ගේ නිදහසේ ඔවුන් රටේ ලෝකේ ඇවිද ඉන්නවා. ඉතින් මේ ක්‍රමවේදය වෙනස් වෙන්න නම් ඔබ සියලු දෙනා නැගිටින්න ඕනේ. මේ නැගිටලා තියෙන දේ දිගටම අරගෙන යන්න ඕනේ. මේ අරගල දිගටම අරගෙන යන්න ඕනේ. හැබැයි ඒකේ තේරුම රාජපක්ෂවරුන් යනවා කියන එක නෙවෙයි. රාජපක්ෂවරුන් යවන්න අවශ්‍ය නම් පළවෙනිටම කරන්න ඕනේ එකක් විශ්වාස භංගය සහ දෝෂ අභියෝගය ඊළඟට ජාත්‍යන්තරයේ ප්‍රෙෂර් එක. එහෙම නැත්නම් ඉන්ටර්නැෂනල් ප්‍රෙෂර් එක.
මේ ලබ්ධය හරියට කරගත්තොත් එහෙම අපිට මේ අවුරුද්ද අන්තිම හෝ ඊළඟ අවුරුද්ද මුල වෙනකොටවත් මුල ඉඳන් පටන් ගන්න මුල ඉඳන් ගොඩ නැගින රාජපක්ෂවරුන් නැති පිරිසිදු භූමියක ඉඳන් දේශපාලනය පටන් ගන්න ඒ වගේම තමයි ජීවත් වෙන්න පටන් ගන්න හැකියාව ලැබේ. සියලු දෙනාටම බොහොම ස්තුතියි.